තෙරුවන් සරණයි අයිබෝවන්. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව 25 වෙනි දවස. අපි දවස් 24ක් මේ වෙද්දී සාකච්ඡාව පවත්වන්නට යෙදුණා. බොහෝ දරුවන් ඉතා උනන්දුවෙන් මේ සඳහා සහසම්බන්ධ වෙනවා. ඉතින් මේ වතාවේදී බුද්ධ ධර්මයේ විෂය සම්බන්ධයෙන් ඔබට අධ්‍යයන කටයුතු කරගන්නට බැරි වෙච්ච, ඉගෙන ගන්න බැරි වෙච්ච කොටස් ගොඩක් තියෙන්නට පුළුවන්. ඒ හැම අඩුපාඩුවක්ම මගහරවාගෙන කොහොම හරි මේ වතාවේදී බුද්ධ ධර්මයේ විෂයටත් ඒ සාමාර්ථයක් ලබා ගන්න, බුද්ධ ධර්මයේ විෂයත් ඉහළින් සමත් වෙන්න මේ අපි කරන සාකච්ඡාවන් පෙළ ඔබට වැදගත් වේවි. සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්මයේ කියන විෂය ගොඩක් වැදගත් වෙන විෂයක්. සමහර අය මේ බුද්ධ ධර්මයේ විෂයට වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. එහෙත් මේ විෂය තමයි අපේ ජීවිතයත් එක්ක ජීවිතයේ අවසානයේ දක්වා අපිව ශක්තිමත් කරන්නට පුළුවන් සියලුම දේවල් ලබා දෙන හරපද්ධතියින් අපේ ජීවිතයට එකතු කරන, මිනිස්කම කියලා දෙන, සත්පුරුෂකම කියලා දෙන, උත්සාහයෙන් වීරියෙන් වැඩ කරන්නට ක්‍රියා කරන්නට ඕන කොහොමද කියලා දෙන, ජීවිතයේ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා දෙන, සත්පුරුෂ මිතුරන් ඇසුරු කරමින් ජීවත් වෙන්න ඕන කොහොමද කියලා, පරිසර හිතකාමීව ජීවත් වෙන්නට ඕන කොහොමද කියලා. ඒ හැම දෙයක්ම කියලා දෙන විෂය තමයි බුද්ධ ධර්මයේ විෂය. මේ විෂයත් ඉතා කැමැත්තෙන් හැදෑරිය යුතු විෂයක්. සාමාන්‍ය කෙසේ හෝ සමත් වීම පමණක් නෙවෙයි, ඉතා ඉහළින් සමත් වෙන්නට ක්‍රියා කිරීමයි වැදගත් වෙන්නේ. අද දවසේදී අපි මේ සාකච්ඡාව සිදු කරන්නේ සිව්සස් හැඳින සැනසුම ලබමු කියන 10 ශ්‍රේණියේ 15 වෙනි පාඩමත්, ඒ වගේම 11 ශ්‍රේණියේ බුදුදහම පදනම් කරගත් ජීවන දැක්මක් කියන 13 වෙනි පාඩමත් ඇසුරින් සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. දීර්ඝව විස්තර සාකච්ඡා නොකර අපි ප්‍රශ්නවලට අවධානය යොමු කරමින් සාකච්ඡාව පවත්වාගෙන යමු. මේ සියලුම සාකච්ඡාවන් සමගින් ඔබට එකතු වෙන්නට පුළුවන් කොහොමද කියන කාරණේ වෙන දවස්වල මතක් කරනවා වගේම අදත් මම මතක් කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, ඒ වගේම Facebook පිටුව, මුහුණු පොතේ පිටුවත් සමගින් ඔබට පුළුවන් මේ සියලු සාකච්ඡාවන් වලට සම්බන්ධ වන්නට. ඉතින් ඒත් සමගින් එකතු වෙලා ඔබට පුළුවන් මේ සියලු සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්නට. අපි මේ වෙද්දී බොහෝ සාකච්ඡාවන් පවත්වලා තියෙනවා. පිරිවෙන දහම් පාසල YouTube නාලිකාවේ ඔබට නරඹන්නට පුළුවන්කම තියෙනවා ඒ සියලුම සාකච්ඡාවන්. 10 ශ්‍රේණියේ 15 වෙනි පාඩම සිව්සස් හැඳින සැනසුම ලබමු කියන පාඩමට අදාළව පහුගිය වර්ෂවල කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. මේ පාඩමේදී විශේෂයෙන්ම කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන. චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තමයි මේ පාඩමේදී සාකච්ඡාවට භාජනය වෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාකච්ඡා වෙනවා පාඩමේදී. බුදුවරයෙක් විදිහට ලෝකයට පහළ වුණාට පස්සේ උන්වහන්සේලා දේශනා කරන දේශනාවක්. ඒ සියලුම දේශනාවන් තුළින් උන්වහන්සේලා පැහැදිලි කරන්නේ මෙන්න මේ අපි කතා කරන්නට සූදානම් වෙන, කතා කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ සත්‍ය හතර තමයි උන්වහන්සේලා දේශනා කරන්නේ. ඒ ගැන විස්තර මේ පාඩමේදී දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි මේ පාඩම කියවන්නට යන්නේ නැහැ. මේ පාඩම ඇසුරින් තියෙන තොරතුරු වලින් බහුවර්ණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, ඒ වගේම 11 ශ්‍රේණි 13 වෙනි පාඩමට අදාළ තොරතුරු වලින්
බහුවර්ණ කෙටි ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන් කොහොමද කියලා කතා කරනවා. පරපණ නැසීම, සොරකම, වැරදිකාම සේවනයේ යන අකුසල් තුනෙන් වැළකීම අරි අටඟි මගෙහි සම්මා දිට්ඨියයි, සම්මා සංකප්පයයි, සම්මා කම්මන්තයයි, සම්මා ආජීවයයි. මේක පාඩමේ පැහැදිලිවම සඳහන් වෙන කාරණාවක්. පැහැදිලිවම මේ කාරණය පාඩමේ සඳහන් වෙනවා. පාඩමේ අවසාන කොටසේ මේ ගැන සඳහන් කරනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය යටතේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලිව සඳහන් කරනවා. එතන සඳහන් වෙනවා මේ ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ සිව්වන ආර්ය සත්‍ය නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයි. එනම් දුකින් මිදීමේ මගයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ දුකින් මිදීමේ මාර්ගය. එනම් අංග 8කින් යුතු ආර්ය මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි දුකෙන් මිදීමේ මාර්ගය. එහි සම්මා දිට්ඨිය anu චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය වේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය. කුසලයේද අකුසලයේද, කුසලයේද අකුසල මූලයේද, කුසලයේද කුසල මූලයේද, අකුසලයේද අකුසල විපාකයේද, කුසල විපාකයේද මේ ආදී වශයෙන් දැන ගැනීම තමයි ඥාන සම්පත්තිය ඇති කර ගැනීම, ඥානය ඇති කර ගැනීම සම්මා දිට්ඨිය. නෙක්ඛම්ම එනම් පස්කම් සැපතින් නික්මීමද, අනුන් නොනැසීමද, අවිහිංසා එනම් හිංසා නොකිරීමද යන මේ සංකල්පනාව සම්මා සංකප්ප වෙති. වචනයෙන් සිදුවන බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම හා රළු වචන කීම යන කුසල් සතරින් අකුසල් සතරින් වැළකීම සම්මා වාචාවේ. පරපණ නැසීම, සොරකම, වැරදිකාම සේවනයේ යන අකුසල් තුනෙන් වැළකීම සම්මා කම්මන්ත යයි. අන්න එහෙමයි සඳහන් වෙන්නේ. පරපණ නැසීම, සොරකම, වැරදිකාම සේවනයේ යන අකුසල් තුනෙන් වැළකීම සම්මා කම්මන්තයයි කියලා පාඩමේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාඩමට අදාළවම ප්‍රශ්න සහ පිළිතුරු ඔබට ඉදිරිපත් වෙන්නේ. පරපණ නැසීම, සොරකම, වැරදිකාම සේවනයේ යන අකුසල් තුනෙන් වැළකීම අරි අට මගෙහි සම්මා දිට්ඨියයි. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන දැනීම තමයි සම්මා දිට්ඨිය කියන්නේ කියලා මම කිව්වා. සම්මා සංකප්ප කියන්නේ නිවැරදි වූ සංකල්පනාවක්. සම්මා කම්මන්ත තමයි නිවැරදි පිළිතුර. පරපණ නැසීමෙන්, සොරකමින්, වැරදිකාම සේවනයෙන් වැළකීම සම්මා කම්මන්ත. 2017 අවුරුද්දේ 21 වෙනි බහුවර්ණයේ විදිහට සඳහන් වෙන්නේ මේ පාඩමට අදාළ ප්‍රශ්නයක්. විභව තණ්හාව යනුවෙන් හැඳින්වෙන්නේ. විභව තණ්හාව යනුවෙන් හැඳින්වෙන්නේ මොකක්ද කියලා. පරලොවක් නැතයයි විශ්වාස කිරීමයි, මෙලොව පරලොව දෙකම පිළිගැන් ගැනීමයි, දිගින් දිගටම සසර සැපත විඳීමට ඇති ආසාවයි, මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආසාවයි විභව තණ්හාව යනුවෙන් හැඳින්වෙන්නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ දුකට හේතුව මොකක්ද කියලා මේ පාඩමේදී කතා කරනවා, සාකච්ඡා කරනවා. එතනදී කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියන ත්‍රිවිධ තෘෂ්ණාව ගැන කතා කරනවා. ත්‍රිවිධ තෘෂ්ණාව. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ ත්‍රිවිධාකාර තෘෂ්ණාව. දුකට හේතුව වෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කොටස් තුනකට කතා කරනවා. කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියලා ආකාර තුනකින්. අපි බලමු පාඩමේ කොහොමද සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඔව්. එහි කාම තණ්හාව යනු පස්කම් සැපතට ඇති ආසාවයි. ඉඳුරන් පිනවීමේ අසීමිත කැමැත්තයි. භව තණ්හාව යනු මම හෙවත් ආත්මය පිළිබඳ හැඟීම මුල් කොටගෙන ඇතිවන ආසාවයි. මම හෙවත් ආත්මය පිළිබඳ හැඟීම මුල් කොටගෙන ඇතිවන
ආසාව තමයි භව තණ්හාව කියලා කියන්නේ. මම නිත්‍ය වශයෙන් දිගින් දිගටම සසර සැප විඳිමි යන අපේක්ෂාවයි. විභව තණ්හාව පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආසාවයි. විභව තණ්හාව පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආසාවයි. අන්නේ විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. කාම තණ්හාව යනු පස්කම් සැපතට ඇති ආසාවයි, ඉඳුරම් පිනවීමේ අසීමිත කැමැත්තයි. භව තණ්හාව යනු මම හිවත් ආත්මය පිළිබඳ හැඟීම මුල් කොටගෙන ඇති ආසාව, මම නිත්‍ය වශයෙන් දිගින් දිගටම සසර සැප විඳිමින් ගමන් කරනවා කියන අපේක්ෂාවෙන් කටයුතු කිරීම භව තණ්හාව. විභව තණ්හාව කියලා කියන්නේ පරලොවක් නැහැ කියන අදහසින් යුක්තව මෙලොව පමණක් යහපත් කරගන්නට කටයුතු කළ යුතුයි කියලා කල්පනා කිරීම. එහෙනම් අපි පිළිතුරු තෝරගන්නට ප්‍රමාද විය යුතු නැහැ. විභව තණ්හාව යනුවෙන් හැඳින්වෙන්නේ පරලොවක් නැත යයි විශ්වාස කිරීමයි, මෙලොව පරලොව දෙකම පිළිගැනීමයි, දිගින් දිගටම සසර සැපත විඳීමට ඇති ආසාවයි. ඒ භව තණ්හාව මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආසාවයි. පරලොවක් නැතැයි විශ්වාස කිරීම උච්ඡේද දෘෂ්ටිය. මෙතනදී පරලොව වශයෙන් මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආසාවට කියනවා විභව තණ්හාව කියන එක. විභව තණ්හාව කියලා. සුදුසුම පිළිතුර අපිට ගන්නට වෙන්නේ මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආසාවයි කියන එකයි. ඒත් පරලොවක් නැත යයි විශ්වාස කිරීම, ඒකත් විභව තණ්හාව හා සම්බන්ධ බව දක්වන්න පුළුවන්. ඒක සමාන අදහසක් තියෙනවා. ඒ නිසා සුදුසුම පිළිතුර විදිහට මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආසාවයි කියලා දක්වන්න පුළුවන්. ඒ වගේම මේ පිළිතුරත් නිවැරදි පිළිතුරක්. ඒ වගේ අවස්ථාවන් යෙදෙන්නට පුළුවන්. ඔබ මේ දෙකෙන් එකක් සටහන් කරලා තිබුණොත් ඒ වගේ අවස්ථාවකදී ලකුණු ලැබෙනවා. ඊළඟට 2017 වර්ෂයේම 22 වෙනි ප්‍රශ්නයේ විදිහට අකුසලයේද කුසල මූලයේද කුසලයේද කුසල මූලයේද අකුසලයේද අකුසල විපාකයේද කුසලයේද කුසල විපාකයේද දැන දැක ගන්නා ඥානයේ අරියටි අටංගි මගෙහි මොකක් විදිහටද දක්වන්නට යෙදුනේ? ඔව්, අපි කතා කළා පාඩමේ සඳහන් වෙච්ච විදිහට කුසලයත් කුසල මූලයත් අකුසලයත් අකුසල මූලයත් නිවැරදි විදිහට වටහා ගැනීමේ ඥානය මොකක්ද කියලා අපි කතා කළා. ඔව්, බුදුරජාණන් වහන්සේ වදාළ සිව්වන ආර්ය සත්‍ය නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එහෙම සඳහන් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන විස්තර කරන තැන සඳහන් වෙනවා අංග 8කින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි කියන්නේ මොකක්ද කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය වේ. අකුසලයේද කුසලයේද අකුසල මූලයේද කුසල මූලයේද අකුසලයේද අකුසල විපාකයේද කුසලයේද කුසල විපාකයේද දන්නා බව තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ කියලා එතන විස්තර කරලා තියෙනවා. එහෙනම් පිළිතුර මොකක්ද? සම්මා කම්මන්ත වේ නම් වේ, සම්මා ආජීව නම් වේ, සම්මා වායාම නම් වේ, සම්මා දිට්ඨි නම් වේ. නිවැරදි පිළිතුර 4 වෙනි පිළිතුර. ඊළඟට 2017 අවුරුද්දේ 25 වෙනි බහුවර්ණයේ ත්‍රිශික්ෂාවේ සීල ශික්ෂාවට අයත් නොවන මාර්ගාංගය වන්නේ කුමක්ද? ත්‍රිශික්ෂාවේ සීල ශික්ෂාවට අයත් නොවන මාර්ගාංගය වන්නේ කියලා ඒ වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොකක්ද? අපි මීට කලින් මේ ගැන ඔබට කියලා දීලා තියෙනවා. ත්‍රිශික්ෂාවට අනුව කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග බෙදන්නේ කියන ඉගැන්වීම. සම්මා වායාම, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ මාර්ගාංග වලින් සම්මා
කම්මන්ත, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන තමයි සීල ශික්ෂාවට අයිති වෙන්නේ. සම්මා වායාම කියන එක සමාධි ශික්ෂාවට. සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුනම සීලයටත්, ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුනම අයිති වෙන්නේ සමාධි ශික්ෂාවට. 2018 අවුරුද්දේ යම්සේ ගසක මුල ශක්තිමත්ව නොගැලවී පවතින්නේද එලෙසම කෙලෙස් පවතින විට කියන එක තමයි මේ ප්‍රශ්නයෙන් කියන්නේ. යම් විදිහකින් ගසක මුල ශක්තිමත්ව ගැලවිලා ගිහිල්ලා නැතිව පවතිනවා නම් ඒ තාක් කල් එම ගස නැවත නැවත ලියලනසේ පුද්ගලයාද නැවත නැවත සසර දුකට පත්වන්නේ. ඒවම්පි තණ්හානුසය අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං කියලා සඳහන් වෙනවා. ඒ තණ්හාව නිසා නැවත නැවත පුද්ගලයා සසරට වැටෙනවා කියන එක සඳහන් වෙනවා. මේ අදහස තියෙන ගාථා ධර්මයක් තියෙනවා පාඩමේ. පුහුණුවට කියන කොටසේ යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනා. ධම්මපදේ තණ්හා වර්ගයේ තියෙන ගාථාවක්. යම්සේ මුල් නිරුපද්‍රිතව තිබියදී කපන ලද ගසක නැවත නැවත ලියලයිද එමෙන් සියුම් ලෙස හෝ ඇති තණ්හාව ඉවත් නොකල කල්හි දුක නැවත නැවත හටගනී කියන අදහස තමයි ඒ ගාථාවේ තියෙන්නේ. එහෙනම් අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියන්නේ. යම්සේ ගසක මුල ශක්තිමත්ව නොගැලවී පවතින්නේද ඒ තාක්කල් එම ගස නැවත නැවත ලියලන්නාසේ පුද්ගලයාට නැවත නැවත සසර දුකට පත්වෙනවා කියන සඳහන් වෙන්නේ. මොකක් නිසාද? තණ්හාව හේතු කොටගෙනය. තණ්හාව හේතු කොටගෙන. එමෙන් සියුම් ලෙස හෝ ඇති තණ්හාව ඉවත් නොකළ කල්හි දුක නැවත නැවත හටගනී කියලා තමයි සඳහන් වෙන්නේ. තණ්හාව නිසායි පුද්ගලයාට නැවත නැවත දුක හටගන්නේ කියලා සඳහන් වෙනවා. ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් නොවන මාර්ගාංගය වන්නේ. සමාධි ශික්ෂාවට අයිති නොවන මාර්ගාංගය වෙන්නේ මොකක්ද කියලයි මෙතනදී ප්‍රශ්නේ යොමු වෙන්නේ. සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුනම සමාධි ශික්ෂාවට අයිති වෙන්නේ. සමාධි ශික්ෂාවට සම්මා ආජීව අයිති වෙන්නේ සීල ශික්ෂාවට. සම්මා වායාම කියන එකත්, සම්මා සති කියන එකත්, සම්මා සමාධි කියන තුනම අයිති වෙනවා සම්මා සමාධියට. සම්මා ආජීව තමයි සීල ශික්ෂාවට අයිති වෙන්නේ. 2019 අවුරුද්දේ නූපන් කුසල් නූපදවීම, උපන් අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු කර කිරීම යන වැඩි දියුණු කිරීම යන චතුර්විධ ක්‍රියාමාර්ගයන්හි යෙදීම ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි අන්තර්ගත වන්නේ කුමන මාර්ගාංගයටද? නූපන් කුසල් නූපදවීම, උපන් අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම යන චතුර්විධ ක්‍රියාමාර්ගයන්හි යෙදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමන අංගයට අයිති දෙයක්ද කියලයි අහන්නේ. කුමන අංගයට අයිති එකක්ද කියලා යහන්නේ. පාඩමේ විස්තර කරනවා. පිළිතුර තමයි සම්මා වායාම. සම්මා වායාම කියන්නේ එහෙනම් මොකක්ද? පාඩමේ සඳහන් වෙනවා. නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම. මේකටම කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා.
සම්මා වායාම කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර සම්‍යක් ප්‍රධාන වීරියට. නූපන් කුසල් නූපදවීම, නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම කියන හතර තමයි සම්මා වායාම කියලා කියන්නේ. සම්මා වාචා නෙවෙයි, සම්මා කම්මන්ත කියන එකත් නෙවෙයි, සම්මා ආජීව කියන එකත් නෙවෙයි, සම්මා වායාම කියන එකත් නෙවෙයි. පස්කම් සැපතින් නික්මීම, අනුන් නොනැසීම හා අනුන්ට හිංසා නොකිරීම යන සංකල්පනාවන්ගෙන් යුක්ත වීම. පස්කම් සැපතින් නික්මීම, අනුන් නොනැසීම හා අනුන්ට හිංසා නොකිරීම යන සංකල්පනාවන්ගෙන් යුක්ත වීම සම්මා සංකප්ප නම් වේ තමයි පිළිතුර. සම්මා සංකප්ප කියන්නේ මොකක්ද කියලා විස්තර කරන තැන අපි බලමු. සම්මා සංකප්ප කියන එක විස්තර කරන තැන මේ සම්බන්ධව සඳහන් වෙනවා. සම්මා සංකප්ප කියන තැන අපි බලමු කොහොමද සඳහන් වෙන්නේ කියලා. ඔව්. මෙහි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ගාංග ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් වේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග සීල ශික්ෂාවටද, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංග සමාධි ශික්ෂාවටද ඇතුළත් වේ. ඉහත කී සීලයෙන් සමාධියටද, සමාධියෙන් ප්‍රඥාවටද ගමන් කළ යුතුය. එය නිවන් මගයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවයි. අපි මුලින් සඳහන් කරපු කතා කරපු වර්ගීකරණය මෙතන තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වලා තියෙන ආකාරය. ඊළඟට මෙතන සඳහන් වෙනවා අධාර්මික ජීවත්වීමේ ක්‍රමවලින් ඈත් වී දැහැමි ලෙස ජීවත්වීම සම්මා ආජීවයයි. ආයුධ වෙළඳාම, මස් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම හා අනුන්ට රවටන රැකියාවලින් ඈත් වී අනුන්ටත් තමන්ටත් හානියක් නොවන අන්දමින් ජීවත්වීමයි. නූපන් අකුසල් නෝපදවීම පිණිසද, උපන් අකුසල් නැති කිරීම පිණිසද, නූපන් කුසල් ඉපදවීම පිණිසද, උපන් කුසල් දියුණු කිරීම පිණිසද සතරාකාර උත්සාහය සම්මා වායාමයයි. සතරාකාර වූ උත්සාහයට කියනවා සම්මා වායාම කියලා. මේ කොටස අනිවාර්යයෙන්ම කිහිප වතාවක්ම බලන්න. ඊළඟට සඳහන් වෙනවා මේ අපි කතා කරපු ප්‍රශ්නෙට අමතරව ඊළඟට සඳහන් වෙන කාරණියත් බලන්න. සතර සතිපට්ඨාන වැඩීම සම්මා සතියයි. සම්මා සති කියන්නේ මොකක්ද? කායානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා සතර සතිපට්ඨානයෙන් යුක්ත වීමට කියනවා සම්මා සතිය කියලා. ඊළඟට ධ්‍යාන වැඩීමෙන් සිත පිරිසිදු කිරීම හා එකඟ කිරීම සම්මා සමාධිය කියලා සඳහන් වෙනවා. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පුළුල් සාකච්ඡාවක්. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍ය යටතේ පාඩමේ සාකච්ඡා කරලා තියෙනවා. බොහෝ ප්‍රශ්නවලදී ඒ කොටසෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. පස්කම් සැපතින් නික්මීම, අනුන් නොනැසීම හා අනුන්ට හිංසා නොකිරීම යන සංකල්පනාවන්ගෙන් යුක්ත වීමට කියනවා එහෙනම් මොකක්ද සම්මා සංකප්ප කියලා. පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආසාවට කියනවා විභව තණ්හාව කියලා. මම මුලින් කියලා දුන්නා. ඒ නිසා නැවතත් පාඩමට අවධානය යොමු කළ යුතු නැහැ. පරලොවක් නැත කියන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට යොමු වීම තමයි විභව තණ්හාව කියලා කියන්නේ. ඊළඟට 10 වෙනි ශ්‍රේණියේ අනුමාන ප්‍රශ්න කිහිපයක් බහුවර්ණ සහ ඒ වගේම කෙටි ප්‍රශ්න කිහිපයකුත් බලමු. ඊළඟට අපි ඊළඟ පාඩමට අවධානය යොමු කරමු. චතුරාර්ය සත්‍යයට ආර්ය සත්‍ය ලෙස හැඳින්වෙන්නේ. චතුරාර්ය සත්‍යයි ආර්ය සත්‍ය විදිහට හඳුන්වන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ආර්යයන් වහන්සේලාට පමණක් සීමා වූ නිසා, චතුරාර්ය සත්‍ය ලෝක පවත්නා පරම සත්‍ය වන නිසා පාඩමේ මුලින්ම මේ ගැන සඳහන් වෙනවා. කෙලෙස් මුලින් උපුටා දමා ආර්ය භාවයටපත් බුද්ධාදී උතුමන් විසින් අවබෝධ කරගනු ලැබූ නිසා, උතුම් සත්‍ය 4ක් අඩංගු වන නිසා.
ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ අපි බලමු පාඩමේ සඳහන් වෙන විදිහට. මුලින්ම පාඩමේ සඳහන් වෙනවා කියලා මම සිහිපත් කළා. ඇයි මේ චතුරාර්ය සත්‍යයට චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ කියලා? ඇයි කියලා අපි බලමු. අපි බලමු මුලින් ඉඳලා. බුදුවරයෙකු ලෝ පහළවන්නේ උත්තරීතර පරම සත්‍ය මිනිස් වර්ගයාට දේශනා කිරීම පිණිසය. එම පරම සත්‍ය නම් චතුරාර්ය සත්‍යයි. බුදුවරුන් උපන්නද නූපන්නද ලෝකේ පවත්නා යථාර්ථයේ හෙවත් උතුම් සත්‍යය එමගින් හෙළිදරව් කෙරේ. එහි දේශ කාල ජාති වෙනසක් නැත. දේශයේ කුමක් වුවද සදාතනිකව ලොව පවත්නා යථාර්ථය චතුරාර්ය සත්‍ය මගින් ප්‍රකාශිතය. බුදුදහම අනුව ජීවිතය හා ලෝකයේ පිළිබඳ යථාර්ථය අවබෝධ කරගන්නා තුරු මනා නුවණින් දැන දැක එහි ඇති තතු ඇති සැටියෙන් පසක් කරන තුරු සසර වසන සත්වයාට ඉන් මිදිය නොහැකිය. ඔහුට විමුක්තියක් නැත. එසේ සසරින් එතර වීම සඳහා ප්‍රත්‍යක්ෂ වශයෙන් හෙවත් අත්දැකීමක් වශයෙන් නුවණින් දැන දැකගත යුතු යථාර්ථය චතුරාර්ය සත්‍ය ධර්මයේ අන්තර්ගතය. මිනිස් සිත් සතන් තුළ මුල් බැස ඇති රාග දෝෂ මෝහ ආදී කෙලෙසුන් මුලිනුපුටා දමා ආර්ය භාවයට පත් බුද්ධාදී උතුමන් විසින් අවබෝධ කරගනු ලැබූ සත්‍ය චතුරාර්ය සත්‍යයි. එම සත්‍ය ආර්ය සත්‍ය ලෙස හැඳින්වෙන්නේ එබැවිනි. ඔන්න ප්‍රශ්නයට පිළිතුරු තියෙනවා මෙතන. මිනිස් සිත් සතන් තුළ මුල් බැස ඇති රාග දෝෂ මෝහ ආදී සියලු කෙලෙසුන් මුලිනුපුටා දමා ආර්ය භාවයට පත් බුද්ධාදී උතුමන් විසින් අවබෝධ කරගනු ලැබූ නිසා සත්‍ය චතුරාර්ය සත්‍ය කියලා කියනවා. එම සත්‍ය ආර්ය සත්‍ය විදිහට හඳුන්වන්නේ බුද්ධාදී ආර්යයන් වහන්සේලා අවබෝධ කරගත්ත නිසා. ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. චතුරාර්ය සත්‍යයට ආර්ය සත්‍ය ලෙස හඳුන්වන්නේ එහෙනම් මොකක් නිසාද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ආර්යයන් වහන්සේලාට පමණක් සීමා වූ නිසා, චතුරාර්ය සත්‍ය ලෝපවත්නා පරම සත්‍ය වන නිසා, කෙලෙස් මුලිනුපුටා දමා ආර්ය භාවයට පත් බුද්ධාදී උතුමන් විසින් අවබෝධ කරගනු ලැබූ නිසා තමයි චතුරාර්ය සත්‍ය යනුවෙන් හඳුන්වන්නේ. මහා ඇතාගේ අඩිසලකුණු තුලට වනයෙහි ඕනෑම සතෙකුගේ අඩිසලකුණු ඇතුළු කළ හැකිය. එපරිද්දෙන් ලෝකේ කිනම් වූ දර්ශනයක් අනුගමනය කරන්නෙකු වුවද චතුරාර්ය සත්‍ය දැකිය හැකිය. ලෝකේ කිනම් වූ දර්ශනයක් අනුගමනය කරන්නෙකුට වුවද චතුරාර්ය සත්‍ය දැකිය හැකිය. 45 වසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ වදාළ කවර දේශනාවක් වුවද චතුරාර්ය සත්‍යයෙන් එකකට ඇතුළු කළ හැකිය. ලොව කුමන දේශයක වාසය කළද සියලු මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකිය. චතුරාර්ය සත්‍ය තුළට ලොව පවත්නා පිළිගත් ඕනෑම සත්‍යයක් ඇතුළත් කළ හැකිය කියන අදහස පාඩමින් සඳහන් වෙනවා. මහා හස්තියාගේ අඩි සලකුණ ඇතුළට අනිත් මොන හස්තියාගේ අඩි සලකුණ වුණත් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියල්ලක්ම ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි දුක 3 ආකාරයි. ඒ අතරට අයත් නොවන්නේ. දුක ආකාර 3යි. දුක ආකාර 3යි පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. ආකාර 3ක් යටතේ දුක කොහොමද සාකච්ඡා කරලා තියෙන්නේ කියලා. දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරන කොටසේදී අපිට දැක ගන්නට පුළුවන්. දුක්ඛ දුක්ඛතා සාමාන්‍ය දුක්, විපරිණාම දුක්ඛතා වෙනස් වීමේ දුක, සංඛාර දුක්ඛතා ඇතිවීම නැතිවීම හේතුවෙන් හටගන්නා වූ දුක කියන මේ ඉගැන්වීම් සමුදාය ඉගැන්වීම් 3 තමයි දුක පිළිබඳව අවස්ථා 3. සසර දුක ආකාර 3කින් ඉදිරිපත් කරන අවස්ථාව. මේකට අයිති නොවන පිළිතුරක් තියෙනවා මේ වර්ණේ. එහෙනම් මේ කොටස අපිට මතක තියෙන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි දුක 3 ආකාරයේ ඒ අතරට අයත් නොවන්නේ දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා ඒකක් තිබුණා.
සංඛාර දුක්ඛතා, විඥාන දුක්ඛතා. එහෙම එකක් තිබ්බේ නැහැ. දුක්ඛ දුක්ඛතා කියන එක තිබුණා. විපරිණාම දුක්ඛතා කියන එකක් තිබුණා. සංඛාර දුක්ඛතා කියන එකක් තිබුණා. විඥාන දුක්ඛතා කියලා එකක් තිබුණේ නැහැ. ඊළඟට 4 වෙනි අනුමාන බහුවර්ණ ප්‍රශ්නය අද දවසේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් වදාළ පරිදි සියලු දුක් වලට හේතු වන්නේ මොකක්ද? මම කියලා දුන්නා. සියලුම දුක් වලට හේතු වෙන්නේ තණ්හාව. දුකට හේතුව මොකක්ද? තණ්හාව. ඉපදීම නෙමෙයි, වෛරයත් නෙමෙයි, මෝහයත් නෙමෙයි. වෛරය, මෝහය මේ කියන ඔක්කොම ඇතුළත් වෙනවා තණ්හාව කියන එකට. ඉපදීම සිද්ධ වෙන්නේ තණ්හාව නිසා. එහෙනම් සමුදය ආර්ය සත්‍ය වදාළ පරිදි සියලු දුක් වලට හේතුව තමයි තණ්හාව. ප්‍රධාන හේතුව තණ්හාව. විභව තණ්හාව යනු විභව තණ්හාව කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආසාව, පරලොවක් නැහැ කියන විශ්වාසයෙන්, පරලොවක් නැහැ කියන අදහසින් මෙලොව උපරිම සැප විඳීමට උත්සාහ කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි දුකින් මිදීමේ මාර්ගය වන්නේ, දුකෙන් මිදීමේ මාර්ගය මොකක්ද? චතුරාර්ය සත්‍යයයි, පටිච්ච සමුප්පාදයයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, අනුසෝතගාමී මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අය මේ වරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යයත් නෙමෙයි, පටිච්ච සමුප්පාදයත් නෙමෙයි, අනුසෝතගාමී මාර්ගය කියන එකත් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි දුකෙන් මිදීමේ නිදහස් වීමේ මාර්ගය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මාර්ගාංග වශයෙන් 12කින් 12ක් සහ 7ක්, ඊළඟට 8ක් සහ 3ක්, 4ක් සහ 8ක්, 6ක් සහ 2ක්. ප්‍රශ්නේ පැහැදිලිව බලන්න. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මාර්ගාංග වශයෙන් 8කින්ද, ශික්ෂා වශයෙන් 3කින්ද යුක්ත වේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මාර්ගාංග වශයෙන් කීයද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ගාංග 8යි. 8කින්ද, ශික්ෂා වශයෙන් 3කින්ද යුක්ත වේ. ඉහත හිස් තැනට ගැලපෙන්නේ මොකක්ද? 8කින්ද 3කින්ද කියන එක. 8ක් සහ 3ක් කියන පිළිතුර. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8යි. ඊළඟට ඒ අංග 8 බෙදෙනවා සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා 3ට. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මනමින් වටහාගත යුත්තක්, පසක් කළ යුත්තක්, ප්‍රහීන කළ යුත්තක්, පුහුණු කළ යුත්තක්. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ ප්‍රහීන කළ යුත්තක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධාකාර තෘෂ්ණාව ප්‍රහීන කළ යුතුයි. ප්‍රහීන කළ යුතුයි. ඉතින් ওই විදිහේ බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන් මේ පාඩමට සම්බන්ධව. මේ පාඩම ගොඩක් වැදගත් වෙන පාඩමක්. ගොඩක් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛාර්ය සත්‍ය ගැන වෙනම ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන, ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ගැනම ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්. දුක ගැන තියෙන කොටස්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාවට අනුව වර්ගීකරණය වෙන විදිහ, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මේ ආදී මාර්ග අංග වලින් කියවෙන්නේ මොනවද කියන එක සම්බන්ධ කරලා බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. හොඳයි, ඊළඟට අනුමාන කෙටි ප්‍රශ්න කිහිපයකුත් බලමු. ධර්මයේ විවරණය වන 3 ආකාර වූ දුක නම් කරන්නට කියලා අපි ඊට ස්වල්ප මොහොතකට කලින් දැක්කා. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා ආකාර 3ක්. මේ විදිහට දැක්කොත් ඔබට ලකුණු ගන්නට පුළුවන්. මේ විදිහට මතක තිබුණ නැතත් සාමාන්‍ය දුක්, වෙනස් වීමේ දුක, ඇතිවීම නැතිවීම හේතුවෙන් හටගන්නා දුක කියලා සිංහල අර්ථ විදිහට දක්වලා තිබුණත් ලකුණු ලබා ගන්නට පුළුවන්. දුක්ඛාර්ය සත්‍ය යටතේ දුක විවරණය කරන ආකාර 3 දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියන
අවස්ථා 3. ඊළඟට අනුමාන දෙවනි කෙටි ප්‍රශ්නයේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට චතුරාර්ය සත්‍ය දේශනා කරනු ලැබූ සූත්‍ර දේශනාව කුමක්ද? එම දේශනාව කරන ලද්දේ කිනම් ස්ථානයකදීද? කිනම් ස්ථානයකදීද? දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව බරණැසි ඉසිපතන මිගදායේදී. පාඩමේ මුලින්ම මේ ගැන සඳහන් වෙනවා. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පස්වග මහණුන් උදෙසා බරණැසි ඉසිපතන මිගදායේදී පවත්වපු බව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කියලා සඳහන් කළත් ලකුණු ලබා ගන්නට පුළුවන්. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කියලා දැක්වුවත් ඔබට ලකුණු ලබා ගන්නට පුළුවන්. ත්‍රිවිධාකාර වූ තණ්හාව නම් කරන්න. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද? කාම සුකල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය යන අන්ත දෙකෙන් බැහැර වූ ප්‍රතිපදාව. කාම සුකල්ලිකානු යෝගය ශරීරයට දැඩිසේ සැප පහසුකම් සැපයීම. ඊළඟට අත්තකිලමතානු යෝගය ශරීරයට දැඩිසේ වෙහෙස කර තත්වයන් උදා කර ගැනීම කියන මේ අන්ත දෙකෙන්ම දුරු වෙලා මැදුම් පිළිවෙතක ගමන් කිරීම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සතර සතිපට්ඨානයේ වැඩිම සම්මා සතියයි. සතර සතිපට්ඨානය යනු කුමක්ද? සතර සතිපට්ඨානයේ වැඩිම කියන්නේ සම්මා සතිය කියලා අපි සඳහන් කළා. කායානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා කියන හතර තමයි සතර සතිපට්ඨානය. කායානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනාවන් තමයි සතර සතිපට්ඨානය. හරි, ඊළඟට අපි බලමු 11 ශ්‍රේණියේ පාඩමට අදාළ තොරතුරු වලින් බුදුදහම පදනම් කරගත් ජීවන දැක්මක් කියන එක. බුදුදහමේ ඉගැන්වෙන පටිච්ච සමුප්පාද ඉගැන්වීම අනුව අපේ ජීවිතයට ප්‍රශ්න ගැටලු ඇති වුණාම අපි කොහොමද ඒවට බුදුදහමේ ඉගැන්වෙන පටිච්ච සමුප්පාද න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්? ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව කොහොමද අපි අපේ ජීවිතයට ආදර්ශ ලබා ගන්නෙ? ඊළඟට ත්‍රිලක්ෂණයට අනුව ඒ වගේම අටලෝ දහමට කම්පා නොවී ජීවත් වීම සඳහා අපි කොහොමද මේ බුදුහාමුදුරුවෝ උගන්වපු ඉගැන්වීම් පාවිච්චි කරන්නේ? ඒ වගේම කර්මය සහ පුනර්භවය පිළිබඳව උගන්වන ඉගැන්වීම් කොහොමද අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගෙන අපේ ජීවිතය සැහැල්ලු කරගන්න, අපේ ජීවිතයට ආදර්ශ ලබා ගන්නට පාවිච්චි කරන්නේ කියන එක තමයි මේ පාඩමේදී සාකච්ඡා කරලා තියෙන්නේ. මේ පාඩමෙන් වැඩිපුර ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ පහුගිය වර්ෂයන් වලදී. මේ වර්ෂයේදී බොහෝ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නටත් පුළුවන්කම හැකියාව තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නවලටත් අපි අවධානය යොමු කරමු. 25 වෙනි දවසේ සාකච්ඡාවෙන් අපි අද කතා කරන්නට අදහස් කළා 11 ශ්‍රේණියේ 13 වෙනි පාඩමත් අනුමාන බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න කිහිපයක්. බුදුදහම පදනම් කරගත් ජීවන දැක්මක් කියන පාඩම. බුදුදහම පදනම් කරගත්ත ජීවන දැක්ම. මේ පාඩම ඔබ දැනට එක වතාවක් හෝ කියවලා තියෙනවා නම් අපි මේ කතා කරන සාකච්ඡා කරන තොරතුරු එක්ක ඔබට පාඩම තවත් ඉතා හොඳින් පැහැදිලිව තේරුම් කරගන්නට පුළුවන් වෙයි, අවබෝධ කරගන්නට පුළුවන් වෙයි. බුදුදහමේ සඳහන් වන මූලික ඉගැන්වීම් අතරට අයත් නොවන්නේ. බුදුදහමේ ඉගැන්වෙන මූලිකම ඉගැන්වීම් ටිකක් තියෙනවා. ඒ තමයි පටිච්ච සමුප්පාදය, ඒ වගේම චතුරාර්ය සත්‍ය, කර්මය සහ පුනර්භවය කියන මේ ඉගැන්වීම්. එහෙනම් මේ පටිච්ච සමුප්පාදය අපේ ජීවිතයට අදාළ කරගන්නට පුළුවන් කොහොමද? ප්‍රශ්නයක්, ගැටලුවක්. ඒ ගැටලුව, ඒ ප්‍රශ්නය निराකරණය කරගන්න ඒකට විරුද්ධව අපි ක්‍රියා කළ යුතු ආකාරය ගැන මේ පාඩමේදීත් ඒ වගේම 10 ශ්‍රේණියේදීත් මීට කලින් අපි සාකච්ඡා කරපු පටිච්ච සමුප්පාදය කියන පාඩමේදීත් පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. ඒ උගන්වපු කාරණාවන්ම අදක්ෂ ශිෂ්‍යයෙක්, එහෙම නැත්නම් ඉගෙනීමට දුර්වල ශිෂ්‍යයෙක් සහ ඒ දුර්වල වීමට හේතුව,
ඒ දුර්වලකම ඉවත් කරගත්තට පස්සේ ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් බවට පත් වෙලා ජීවිතය ජයග්‍රහණය කරන්න හේතු කරගන්න කරුණු මොනවද කියලා කතා කරනවා. හේතුඵලවාදීව. උත්සාහ නොකර ඉන්නකොට ඔහුගේ ලකුණු අඩු වෙනවා. උත්සාහ කරනකොට ලකුණු වැඩි වෙනවා. එහෙනම් මේක හේතු ප්‍රත්‍ය වලට අනුව හේතුඵලවාදීව විග්‍රහ කරනවා. ඒ වගේම සියල්ලක් තුලම පවතින ආර්ය සත්‍යයට යටත් වෙන ස්වභාවය කර්මය සහ පුනර්භවය හා සම්බන්ධ ඉගැන්වීම තමයි මේ පාඩමේදී කතා කරන්නේ. බුදුදහමෙහි සඳහන් වෙන මූලික ඉගැන්වීම් අතරට අයත් නොවන ඉගැන්වීම සේකියා ධර්ම. විනය භික්ෂු විනය හා සම්බන්ධව විනය හා සම්බන්ධ කාරණාවක් තමයි සේකියා ධර්ම. උපාද ඨිති භංග වශයෙන් පවත්නා ලෝකය හේතු ප්‍රත්‍ය වශයෙන් එකිනෙකට සාපේක්ෂව පවත්න ආකාරය පැහැදිලි කර ඇත්තේ උපාද ඨිති භංග වශයෙන් පවතින ලෝකයේ හේතු ප්‍රත්‍ය වශයෙන් එකිනෙකට සාපේක්ෂව පවතිනවා කියලා කියන්නේ ත්‍රිලක්ෂණය තුලිනි, චතුරාර්ය සත්‍ය තුලිනි, පටිච්ච සමුප්පාදය තුලිනි, පුනර්භවය තුලිනි. උපාද ඨිති භංග කියන මේ ඉගැන්වීම තියෙන්නේ ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ ඉගැන්වීම තියෙන්නේ ත්‍රිලක්ෂණය හා සම්බන්ධව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඉගැන්වීම හා සම්බන්ධව. ඒ වුණත් මේ අහන ප්‍රශ්නය අනුව උපාද ඨිති භංග වශයෙන් පවත්නා ලෝකය හේතු ප්‍රත්‍ය වශයෙන් එකිනෙකට සාපේක්ෂව පවත්නා ආකාරය පැහැදිලි කර ඇත්තේ ත්‍රිලක්ෂණය තුලින් නෙවෙයි. හේතු ප්‍රත්‍ය වලට අනුව පවතිනවා කියලා දේශනා වෙන්නේ පටිච්ච සමුප්පාදය තුල. පටිච්ච සමුප්පාද න්‍යාය තුල, පටිච්ච සමුප්පාද ඉගැන්වීම තුල. පුනර්භවය තුලත් නෙවෙයි. සත්වයාට මුහුණ දීමට සිදුවන විවිධාකාරයේ දුක්ඛම් කටළු වලට හේතු සාධක ඉහත හිස් තැනට ගැලපෙන පිළිතුර යොදන්නට තියෙනවා. සත්වයාට මුහුණ දීමට සිදුවන විවිධාකාරයේ දුක්ඛම් කටළු වලට හේතු සාධක කර්මය මගින් පෙන්වා දෙයි. කුසල කුසල විග්‍රහය තුලින් පෙන්වා දෙයි. පුනර්භවය තුලින් පෙන්වා දෙයි. හේතුඵල ධම තුලින් මගින් පෙන්වා දෙයි. සත්වයාට මුහුණ දීමට සිදුවන විවිධාකාරයේ දුක්ඛම් කටළු වලට හේතු සාධක මොනවද කියලා හේතුඵලවාදීව ඉදිරිපත් කරනවා හේතුඵල ධම තුල. ඊළඟට අප දෛනිකව මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනා ගැනීමටද එම ගැටලු විසඳා ගැනීමටද උපකාරී වන්නා වූ බුදුදහමේ දැක්වෙන මූලික ඉගැන්වීමක් වන්නේ මොකක්ද? හේතුඵල ධම. අප දෛනිකව මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනා ගැනීමටද එම ගැටලු විසඳා ගැනීමටද උපකාරී වන්නා වූ බුදුදහමෙහි දැක්වෙන මූලික ඉගැන්වීමක් වන්නේ හේතුඵල ධම, අනාත්ම දර්ශනය, ත්‍රිලක්ෂණය, ත්‍රිශික්ෂාව මේ කියන ඉගැන්වීම් කියලා නැහැ. මොකක් හරි අපි කිමුකෝ ගැටලුවක් ඇති වුණා කියන රණ්ඩුවක් ඇති වුණා කියලා. ඒක ඇති වුණේ මොකක් නිසාද? දෙන්නගේම ද්වේෂය හේතු කරගෙන. ද්වේෂය හේතු කරගෙන ගැටලුවක් ඇති වුණා. දෙන්න රණ්ඩු වෙනවා. තුවාල කරගත්තා. ඒ ඔක්කොම උනේ මොකක් නිසාද? හේතු සහ ප්‍රත්‍යක් තියෙනවා. හේතුවක් සහ ඵලයක් තියෙනවා. ඒ නිසා තමයි ඒක උනේ. එහෙනම් එදිනෙදා ඒ වගේ ගැටලු ඇති වෙනවා. ඒ වගේම තමයි අපි අලස වුණොත් විභාගයේ අසමත් වෙනවා. අපි උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කළොත් විභාගයේ සමත් වෙන්න පුළුවන්. මේ වගේ ගැටලු සහ අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ ඉගැන්වීම් අපිට ගොඩක් වැදගත් වෙනවා. පැහැදිලි කරගන්නට හේතුඵලවාදීව. චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුතුව ජීවත් වන තැනැත්තෙකු තුළ දැකිය හැකි ගුණ ධර්මයක් නොවන්නේ. චතුරාර්ය සත්‍ය ගැන නිවැරදි හරි අවබෝධයක් ඇතිව ජීවත් වෙන තැනැත්තෙක් තුළ ජීවත් වන තැනැත්තෙකු තුළ දැකිය හැකි ගුණ ධර්මයක් නොවන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙන කෙනෙක් ගාව නැති ගුණයක්. අපි බලමු. සමබර මානසිකත්වයකින් යුතු වීම, ලද දෙයින් සතුටටපත් නොවීම, අසීමිත ආසාවන් පසුපස හඹා නොයෑම, තමා අවට සිටින්නවුන් හා දුක සැප බෙදා ගැනීමට හුරු වීම මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව අවබෝධ කරගත්තොත්
ඒ පුද්ගලයාගේ ක්‍රියාත්මක වෙන ගුණධර්ම රාශියක් ගැන මේ පාඩමේදී කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව පුද්ගලයා යොමු වෙලා තියෙනවා නම් ඒ අනුව මේ ගැන කතා කරනවා, සාකච්ඡා කරලා තියෙනවා. පළවෙනියටම පටිච්ච සමුප්පාද ධර්මයට, එහෙම නැත්නම් හේතුඵලවාදී ඉගැන්වීම එදිනෙදා ගැටලු වලට අපි හැමෝටම වැදගත් වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. ඊළඟට බුදුදහමේ ඊටාම වැදගත් ඉගැන්වීමක් වෙච්ච චතුරාර්ය සත්‍ය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමත් අපේ ජීවිතයේ එදිනෙදා ජීවිතය උපවත් කරගන්න වැදගත් වෙනවා කියලා සඳහන් කරලා ඒක කොහොමද අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කියලා කතා කරලා සාකච්ඡා කරලා තියෙනවා මේ පාඩමේදී. ඒ නිසා අපිට මෙතනදී සඳහන් කරන්නට පුළුවන් මේ පාඩමේ කියවෙන විදිහට ලද දෙයින් සතුටටපත් නොවේ කියන පිළිතුර තමයි වැරදි පිළිතුර. චතුරාර්ය සත්‍ය පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුතුව ජීවත් වෙන කෙනෙක් ලද දෙයින් සතුටටපත් නොවී ජීවත් වෙන්නේ නැහැ. ලද දෙයින් සතුටටපත් වෙනවා. ලැබෙන දෙයින් සන්තෝෂයට සතුටටපත් වෙනවා. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ, මැදුම් පිළිවෙත ගැන මන අවබෝධයක් ඇති කර ගැනීමෙන් ජීවත් විය යුතු ආකාරය පිළිබඳ දැක්මක් පුද්ගලයා තුළ ඇතිවේ. ඒ සඳහා චතුරාර්ය සත්‍ය අතුරින් මැදුම් පිළිවෙත ගැන මනා වූ අවබෝධයක් ඇති කර ගත්තට පස්සේ ජීවත් විය යුතු ආකාරය පිළිබඳව දැකීමක් පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ සඳහා චතුරාර්ය සත්‍යයන් අතුරින් දුක්ඛාර්ය සත්‍ය වහල් වෙනවා, දුක්ඛ සමුදයාර්ය සත්‍ය වහල් වේ, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය වහල් වේ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය වහල් වේ. අපි මීට කලින් කතා කරපු පාඩම ඔබට තේරෙන්නට ඇති. මැදුම් පිළිවෙත ගැන මනා අවබෝධයක් ඇති කර ගැනීමෙන් ජීවත් විය යුතු ආකාරය පිළිබඳ දැක්මක් පුද්ගලයා තුළ ඇතිවේ. ඒ සඳහා චතුරාර්ය සත්‍ය අතරින් මැදුම් පිළිවෙත ගැන ඉගැන්වෙන්නේ මොන ඉගැන්වීමද? දුක්ඛාර්ය සත්‍යයේද, දුක්ඛ සමුදයාර්ය සත්‍යයේද, දුක්ඛ නිරෝධාර්ය සත්‍යයේද? නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය. පුද්ගලයාට ජීවිතය ගොඩනගා ගන්නට ගොඩක් දේවල්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, මේ ඔක්කොගෙම පුද්ගලයාගේ ජීවිතයට ලොකු ශක්තියක් ලබා දෙනවා. එහෙනම් ඒ පිළිබඳව සඳහන් වෙන්න චතුරාර්ය සත්‍යයේ අංගය මොකක්ද? චතුරාර්ය සත්‍යයේ අංගය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. අපගේ ජීවිතය ඇතුළු සියලු සත්ව ජීවිත මෙලොවින් අවසන් නොවන බව තේරුම් ගැනීමට ඉවහල් වන්නා වූ බුදුදහමෙහි එන මූලික ඉගැන්වීමක් වන්නේ අපගේ ජීවිතය ඇතුළු සියලුම සත්ව ජීවිත මෙලොවින් අවසන් වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. එහෙනම් කර්මයක් සහ කර්මඵලයක් ගැන අපි විශ්වාස කරනවා. කර්මය සහ පුනර්භවය කියන්නේ මෙලොවින් පස්සේ අපේ ජීවිතය අපිට තීරණය කරන්නට බෑ කියන ඉගැන්වීම අන්තර්ගත වෙන ඉගැන්වීම. කර්මය සහ පුනර්භවය. චතුරාර්ය සත්‍යවත්, උච්ඡේදවාදීවත්, පුබ්බේකත හේතුවාදීවත් නෙමෙයි. මොකක්ද? මෙලොවින් පසු අපගේ ජීවිතය ඇතුළු සියලු සත්ව ජීවිත මෙලොවින් අවසන් වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්නට තියෙන හොඳම උදාහරණය තමයි, හොඳම ඉගැන්වීම තමයි කර්මය සහ පුනර්භවය. කර්මය හා පුනර්භවය පිළිබඳ මන අවබෝධයකින් තොරව කටයුතු කරන පුද්ගලයා සතු ලක්ෂණයක් නොවන්නේ. කර්මය සහ පුනර්භවය පිළිබඳව මන අවබෝධයකින් තොරව කටයුතු කරන පුද්ගලයෙක් තුළ දකින්නට නොලැබෙන ලක්ෂණයක්. කර්මඵල විශ්වාස නොකිරීම, සියල්ල පෙර කර්මයට බාර දී කටයුතු කිරීම, තිදුර සංවර කර ගනිමින් වාසය කිරීම, සුගතිය හා දුගතිය විශ්වාස නොකිරීම. කර්මය සහ පුනර්භවය පිළිබඳව මන අවබෝධයකින් තොරව කටයුතු කරන පුද්ගලයා සතු ලක්ෂණයක් නොවන්නේ. අවබෝධයකින් තොරව කටයුතු කරන පුද්ගලයා සතු ලක්ෂණයක් නොවන්නේ. මොකක්ද? කර්මඵල විශ්වාස නොකරයි, සියල්ල පෙර කර්මයට බාර දී තිදුර සංවර කර ගනිමින් වාසය කරයි, සුගතිය හා දුගතිය විශ්වාස කරයි. මොකක්ද? පුනර්භවය පිළිබඳව මන අවබෝධයකින් තොරව කටයුතු කරන ඒ වගේ පුද්ගලයා තුළ තියෙන ලක්ෂණ මොනවද? කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. සියල්ල පෙර කර්මයට බාර දෙනවා. සුගතිය හා දුගතිය විශ්වාස කරන්නේ නැහැ. තිදොර සංවර කර ගනිමින් වාසය කරයි කියන එක තමයි එහෙනම් ලක්ෂණයක් නොවන්නේ.
කර්මය සහ පුනර්භවය පිළිබඳව හොඳ අවබෝධයක් නැති කෙනාගේ ලක්ෂණයක් නෙවෙයි තිදොර සංවර කරගනිමින් වාසය කිරීම. තිදොර සංවර කරගෙන වාසය කරන්නේ කර්මය සහ පුනර්භවය පිළිබඳව හොඳ විශ්වාසයක් හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. පහත සඳහන් ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශයේ තෝරන්න බුදුදහමේ දැක්වෙන මූලික ඉගැන්වීම් පිළිබඳ මන අවබෝධයක් ලබා ජීවත් වීම තුළින් ලෝක ස්වභාවය තේරුම් ගත හැකිය. ජීවිතයේ මුහුණ දීමට සිදුවන ඕනෑම ක්‍රියාවකදී බුද්ධිමත්ව කටයුතු කළ හැකිය. අටලෝ දහමට නොසැලී දිවිගෙවිය හැකිය. සියල්ල පෙර කර්මයට බාර දී අකම්පිතව සිටිය හැකිය. මොකක්ද? බුදුදහමේ පහත සඳහන් ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. වැරදි ප්‍රකාශය. බුදුදහමේ දැක්වෙන මූලික ඉගැන්වීම් පිළිබඳ මන අවබෝධයක් ලබා ජීවත් වීම තුළින් ලෝක ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒක වැරදි නැහැ. ජීවිතයේ මුහුණ දීමට සිදුවන ඕනෑම ක්‍රියාවකදී බුද්ධිමත්ව කටයුතු කළ හැකි වීම ඒකත් වැරදි දෙයක්. වැරදි අදහසක් නෙවෙයි. අටලෝ දහමට නොසැලී දිවිගෙවිය හැකිය. අටලෝ දහමට කම්පා වෙන්නේ නැතිව ජීවත් වෙන්න පුළුවන්. සියල්ල පෙර කර්මයට බාර දී අකම්පිතව සිටිය හැකිය කියන එක තමයි වැරදි පිළිතුර. සියල්ල පෙර කර්මයට බාර දී අකම්පිතව සිටීම කියන එක වැරදි අදහසක්. සියල්ල පෙර කර්මයට බාර දෙන්නට කියලා බුදුදහමේ උගන්වන්නේ නැහැ. සෑම වසරකදීම වාර විභාගයෙන් පන්තියෙන් අන්තිමයා වූ කමල් මෙවර වාර විභාගයෙන් පන්තියේ පළවෙනියා වූයේ බුදුදහමේ මූලික ඉගැන්වීම් පිළිබඳ අවබෝධයකින් යුතුව සිටින ඔබට ඊට හේතු වශයෙන් දැක්විය හැක්කේ ඔහු නිරන්තරයෙන් දෙවියන් අදහන්නට ඇති බවය, අඩු ලකුණු ගැනීමට හේතු කරුණු විමසා බලා එම කරුණු වලින් වැළකී සිටින්නට ඇති බවය, ඔහු විසින් සිදු කළ පෙර පුණ්‍ය කර්මයක් නිසා බවය, මෙවර ඔහුගේ දෛවය යහපත් වී ඇති නිසාය. මොකක්ද? අඩු ලකුණු ගැනීමට හේතු කරුණු විමසලා බලලා ඔහු ඒ අඩුපාඩු හදා ගැනීම නිසා තමයි ලකුණු වැඩි කරගන්නට හැකියාව ලැබිලා තියෙන්නේ. අනුමාන කෙටි ප්‍රශ්න කිහිපයකුත් අපි බලමු. බුදුදහමේ මූලික ඉගැන්වීම් දෙකක් ලියන්න. බුදුදහමේ මූලික ඉගැන්වීම් දෙකක් ලියන්න. මොනවද? පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍ය. ලෝකයේ සෑම ධර්මතාවයකටම පොදු වූ ලක්ෂණ තුනක් ලියන්න. මොනවද? උප්පාද ඇතිවීම, තితి පැවතීම, භංග නැතිවීම. චතුරාර්ය සත්‍ය පිළිබඳව මන අවබෝධයකින් යුතුව ජීවත් වන පුද්ගලයෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ දෙකක්. අටලෝ දහමට නොසැලී අකම්පිතව විසීම, සැනසිලිදායක ජීවිතයක් ගත කිරීම. ඒ වගේ ලක්ෂණ අපිට කියන්නට පුළුවන්. තවත් ලක්ෂණ කිහිපයක්ම අපිට දක්වන්නට පුළුවන්. හැබැයි අපිට කියන්නේ ලක්ෂණ දෙකක් දක්වන්නට කියලා පමණයි. එහෙමනම් අද දවසේදී 10 ශ්‍රේණියේ 15 වෙනි පාඩමත් 11 ශ්‍රේණියේ 13 වෙනි පාඩමත් සම්බන්ධ කරගනිමින් බහුවර්ණ, අනුමාන, පහුගිය ප්‍රශ්න සම්බන්ධ කරගනිමින් ඔබට වැදගත් වෙන සාකච්ඡාවක් පවත්වන්නට යෙදුණා. ඊළඟ දවසේත් පාඩම් කිහිපයක් සම්බන්ධ කරගෙන මේ වගේ සාකච්ඡාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව කියන මේ සියලු සම්බන්ධතා සමගින් ඔබට තෙරුවන් සරණයි.